දේවදාසය පාස්ටර් ටිරෝන් උන්වහන්සේ අද පාත්‍රයට එවලා තියෙනවා. අපි අත්පුරුෂන්යාදේ දීලා පිළිගමු එතුමාව අද මේ ස්ථානයේ. පාස්ටර් ටිරෝන් අපිත් සමග 22 වෙනිදා වෙනකන් ඉඳ යනවා. ඉතින් ඔබට ඉදිරියේ දැක ගන්න පුළුවන් අද මේ සැලසුම් කෙරුවේ නෑ. අපි ටක් ගාලා වෙලාව හම්බුණා, අපි අරගෙන ආවා. පාස්ටර් ටිරෝනුත් ඕනේ වෙලාවක රෙඩි. ඒක නිසා ටක් ගාලා අපි අද මේක සැලසුම් කරලා ලබන සතියේත් ඔහු බයිබල් ස්ටඩි එක කරනවා. සෙනසුරාදා සහ ඉරිදා ශාඛා කීපයකට ඔහු යනවා. 22 වෙනිදා ඩුබායි සේවය කරනවා. ඉතින් මේ අද විතරක් නෙමෙයි, ඉදිරියේදී ඔබට පාස්ටර් ටිරෝන් දැක ගන්න පුළුවන්. ඔහු අපිට අමුත්තෙක් නෙමෙයි. ඒ ප්‍රේමණීය දාසයා අපිට අමුත්තෙක් නෙමෙයි. ඔහු දෙබලලිගේ අපේ කිංස් රිවයිවල් සභාවෙත් මෙහි අපේ මිදීමේ ප්‍රශංසාවල ගීතිකාවත් ඔහු ගායනා කරනවා. ඉතින් අපි ඇස්වසාගෙන අපි උන්වහන්සේට බාර කරමු. ප්‍රශංසා නමස්කාර කරන් ඉස්සෙල්ලා මේ මොහොත මේ අවකාශය ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඔබ වහන්සේ දී තිබෙන මේ දවස නිසා ස්වාමිනී ස්තුති කරනවා. ඔබ වහන්සේ මේ දරුවන්ව මේ ස්ථානයට රැගෙන ආපු නිසා ස්වාමිනී ඒ Zoom එකේ අන්තර්ජාලයෙන් එකතු වෙන හැම දරුවෙක් නිසාම ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී මග එන රැකියාවල් කර අවසන් කර මේ ස්ථානයට පැමිණෙන හැම කෙනෙක්වම ඔබගේ නිර්මල දයාතට බාර කරනවා ජීවමාන දෙවියන් වහන්සේ. අද මේ ශාලාව ඔබ වහන්සේ පුරවන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී ඔබගේ දාසයාව ඔබ වහන්සේට බාර කරනවා. ඔහු තුලින් අද ඒ බලවත් දේ කළ මැනව ස්වාමිනී ප්‍රශංසා නමස්කාර කරන ඔබ වහන්සේගේ දරුවන් සිස්ටර් තිලිනි සිස්ටර් ක්‍රිස්මරි ඔබට බාර කරනවා ජීවමාන දෙවියන් වහන්සේ. මතේ පුතා ඔබට බාරයි. සවුන්ඩ් මීඩියා කරන ටීම් එක කල්ප පුතා ඇතුළු ටීම් එක ඔබට බාරයි ජීවමාන දෙවියන් වහන්සේ. ඒ ෆාස්ටිං ප්‍රේයර් එකට ආපු හැම කෙනෙක් නිසාම ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා ජීවමාන දෙවියන් වහන්සේ. මෙන්න ඉදිරි කාලය ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ස්වාමිනී මේ කාලෙන් උපරිම ප්‍රයෝජනය ගන්න සුද්ධාත්ම දෙවිදුනි ඔබගේ මඟ පෙන්වීම අපිට අවශ්‍යයි ස්වාමී. ඒ මඟ පෙන්වීම ඔබ වහන්සේ අපට නිදහස් කළ මැනව ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. හලෙලුයා හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. අපි උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස අද සූදානම්. ඔබ එකතු වෙලා ඉන්න හැම කෙනෙක් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. හලෙලුයා. Zoom තාක්ෂණය හරහා එකතු වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්මත් උන්වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. හලෙලුයා. අපි උන්වහන්සේගේ නාමය ගෞරවයට ඔසවන්නට ප්‍රථම උන්වහන්සේගේ වචනේ ගීතාවලිය 63 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ අපිට මේ විදිහට කියනවා. දෙවනි පදේ මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස සුද්ධ ස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි. මක් නිසාද ඔබගේ කරුණා ගුණය ජීවිතයට වඩා යහපත. මාගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේය. මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත ඔසවන්නෙමි කියලා. හලෙලුයා. අපි උන්වහන්සේගේ නාමයෙන් අද දවසේ අත ඔසවන්නට යනවා. අපි මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් උන්වහන්සේ අපිට දීලා තිබෙන ඒ හඬෙන් අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා. හලෙලුයා. හලෙලුයා. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ ප්‍රීති වෙන්න උන්වහන්සේගේ අභිමුඛේ. හලෙලුයා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබට මහිමය වේවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔබ සුළඟක් වගේ මේ ස්ථානයේ ක්‍රියා කරන්නට ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජීවිත වෙනස් කරන්න මේ අභිමුඛේ. හලෙලුයා. ස්තුති වේවා ස්වාමින් වහන්සේ. ස්තුති ස්වාමින් වහන්සේ. සුළඟක් වගේ ඇවිදින් මා වසාලන් ගින්නක් සේවීදින් මා දල්වලන්න ජලය සේවීදින් මා පුරවලන්න ශුද්ධ තුනි ඔබ සමදා මා ළඟම ඉන්න සුළඟක් වගේ ඇවිදින් මා වසාලන්න
ස්තුතියි ස්වාමින් වහන්සේ. සියලු ස්ථානවලදී ඔබ ස්වාමිනී අප සමග නිසා ස්තුතියි ස්වාමින් වහන්සේ. ඔබට මහිමය වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා ස්තුති වේවා ස්වාමින් වහන්සේ. මරු කතරේදී මා ළඟ පවුරක් ලෙසේ සුදු තුනි ඔබ සමදා මා ළඟ වෙසේ. මුළු හදවතින්ම කියන්න. මරු කතරේදී මා ළඟ පවුරක් ලෙසේ සුදු තුනි ඔබ සමදා මා ළඟ වෙසේ. ස්තුති ස්වාමින් වහන්සේ. ඔබට මහිමය වේවා ස්වාමින් වහන්සේ. අපේ බලවන්ත දෙවි පියාණන් වහන්සේ ඔබයි. සක්වලේ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමින් වහන්සේ. සියල්ල අපේ ජීවිතේ දන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. ඔබට මහිමය වේවා ස්වාමින් වහන්සේ. ඔබට ගෞරවය වේවා ස්වාමින් වහන්සේ. නිතරම ස්වාමිනී ඔබ අපිව යහපත්ම ස්ථානයේ තබන්නට ඒ ස්වාමින් වහන්සේ ඊතා බලවත් වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ස්වාමිනී. ඔබට මහිමය වේවා. හලෙලූයා. අපි ප්‍රීතියෙන් උන්වහන්සේගේ අභිමුඛයේ කියමු. උන්වහන්සේ තමයි ඔබගේ මගේ ජීවිතයේ සියල්ල සපයන්නට යන දෙවියන් වහන්සේ. අදටත් ඔබ මේ ස්ථානයේ ඉන්නේ උන්වහන්සේගේ කරුණාව නිසායි. හලෙලූයා. ඔබ ප්‍රීතියෙන් ගායනා කරන්න උන්වහන්සේට. ස්තුතියි ස්වාමිනී. ස්තුතියි ස්වාමින් වහන්සේ. අප ගැන සලකන නිසා ස්වාමින් වහන්සේ. ස්තුතියි ස්වාමින් වහන්සේ. ස්තුතියි ඔබට ගෞරවය වේවා ස්වාමිනී. සියල්ල සපයන සක්වලේ දෙවිඳුනි ඔබ මගේ එඳිරාවේ හිඟ මට නොකරන මිහිතලේ රජිඳුනි ඔබ මගේ එඳිරාවේ ඔබ මගේ එඳිරාවේ ඔබ මගේ එඳිරාවේ ඔබ මගේ ඔබ මගේ නිරාවේ. සියල්ල සපයන සක්වලේ දෙවිඳුනි ඔබ මගේ නිරාවේ හිඟ මට නොකරන මිහිතලේ රජිඳුනි ඔබ මගේ නිරාවේ ඔබ මගේ නිරාවේ ඔබ මගේ ඔබ මගේ නිරාවේ ඔබ මගේ නිරාවේ සුනිල් බිම්මත මා සතප්පා නිසල දිය වෙත පමුණුවා සුනිල් බිම්මත මා සතප්පා නිසල දිය වෙත පමුණුවා ආත්මය මගේ ප්‍රාණවත් කර දමිටු මං වෙත යොමු
ඔබ මගේ නිරවේ මුළු හදවතින්ම ඔබ මගේ නිරවේ ඔබ මගේ නිරවේ ඔබ මගේ ඉඳිරවේ ඔබ මගේ ඉඳිරවේ ඔබ මගේ ඉඳිරවේ ස්තුති වේවා ස්වාමිනී ඔබට මහිමය වේවා ස්වාමින් වහන්සේ ඕ ස්වාමිනී ඔබයි අපේ ඉඳිරානෝ ස්වාමිනී ඔබයි අපේ යහපත්ම තබන දෙවියන් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් ස්වාමිනී ඔබගේ ජීවිතය දෙන තරම් ආදරය කරපු එකම දෙවියන් වහන්සේ ඔබයි ස්වාමින් වහන්සේ ඔබට මහිමය වේවා ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී ගෞරවය ඔබටයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් ස්වාමිනිය වහන්සේ කුරුසියේ වෙන්දා වූ ඒ ස්වාමිනී සියලු වේදනාවල් නිසා ස්තුති සියලුම දේ නිසා ස්තුති ස්වාමින් වහන්සේ අපිට වටිනාකමක් දුන්නට ස්තුතියි ස්වාමිනී ඔබට මහිමය වේවා ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ස්වාමින් වහන්සේ ස්තුති ස්වාමිනී මහිමය වේවා නමස්කාරයයි තිදෙමිදුන් ඔබයි ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා කුරුසියට එදා මගේ පාප දරා මුළු දිවිය පුදා මා මිදු සමිදා
예수님 만 아들의 예수님 만 아들의 උන්වහන්සේ දෙස බලලා කියන්න යේසුනි මං 예수님 만 아들의 예수님 만 아들의 예수님 만 아들의 예수님 만 아들의 만 아들의 예수 만 아들의 예수 만 아들의 예수 만 아들의 예수 기아모 만 아들의 예수 पूजावයි ස්වාමීනි අපේ ආදරේ පූජාව ආදරේ නමස්කාරය
ප්‍රේමයේ නමස්කාරය මේ රාත්‍රියේ අපි ඔස්සවන ඔබ වහන්සේට. ශුද්ධාත්මයනනේ හැම කෙනෙක්ගේ හදවත් දැන් ස්පර්ශ කරන්න. ස්පර්ශ කරන්න ශුද්ධාත්මයනනේ. ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න. ස්පර්ශ කරන ශුද්ධාත්මයනනි කාන්තාරයට වැසිමෙන් ස්වාමිනි දැන් ඔබගේ ආත්මය ප්‍රේමය දැන් ඔබ වහන්සේ ඒ හදවත් පුරවන්න ස්වාමිනි. හිස් වූ හදවත දැන් පුරවන්න, බර වූ හදවත ඔබ වහන්සේ සුව කරන්න. රිදුණු තැළුණු තුවාල හදවත දැන් ඔබගේ ප්‍රේමයෙන් සුව කළ මැනව ස්වාමිනේ. හදවත දකින්නා වූ පියාණනි ඔබ ඉදිරියේ අපි සිට ගන්නෙමු. ඕ ස්පර්ශ කරන්න ශුද්ධාත්මයාණනි. කෙමෙලෙලෙ මේ සිබරතොරු කොමු රතියන්දරනා. ශුද්ධාත්මයාණනි අද දවසේ අපිට කතා කරන්න ඔබගේ ඊමට සූදානම් වෙන සභාව අද දවසේ තවත් සන්නද්ධ කරන්න. හැම එක්කෙනෙක්ම අද දවසේ ස්වාමිනී තවත් ආත්මික ජයග්‍රහණයකට ඔබ වහන්සේ ඇතුල් කරවන්න. තවත් පියවරකට, තවත් තලයකට, තවත් මිම්මකට, තවත් මට්ටමකට අපි ඔස්සවන්න. පියාණනි ඔබගේ ඊමේදී ඔබ වහන්සේ සභාව ඔසවා ගන්න මොහොතේදී අප කිසි කෙනෙක් එය අතපසු නොවනසේ ඔබ වහන්සේ තුල සදාකාල ජීවනය අත්පත් කරගන්න, උරුම කරගන්න. අද දවසේ කියා දෙන්න. ශුද්ධාත්මනේ වහන්සේට පාරයි මම යටත් වෙන ඔබ වහන්සේ වැඩි වෙන්නත් අපි අඩු වෙන්නත්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේට හොඳ අත්පොලසන්න. ආමේන්. දෙවියන් වහන්සේ අතිශයම යහපත්. ආමේන්. මම බයිබල් කොලෙජ් එකේ ඉද්දී මේ දෙවියන් වහන්සේ යහපත් කියලා කියන හැම මොහොතකම මේ කතාව මට මතක් වෙනවා. එක සහෝදරයෙක් වර්ෂිප් ලීඩ් කරන්න ස්ටේජ් එකට නැගලා රයිට් වර්ෂිප් ලීඩර් කෙනෙක් ස්ටේජ් එකට නැගලා බයිබල් විදුහලේ එයා නැගලා කියපු පළවෙනි දේ දෙවියන් වහන්සේ යහපත් කියලා කිව්වා. ආමෙන්. ආමෙන්. ඊට පස්සේ මගේ ළඟ එක්කෙනෙක් එහා පැත්තේ හිටපු එක්කෙනෙක් කිව්වා ඔයා කිව්වත් නැතත් දෙවියන් වහන්සේ යහපත්. ආමෙන්. ආමෙන්. ඕනේ අපි නමස්කාර කරත් නැතත් දෙවියන් වහන්සේ සුද්ධයි. අපි කිව්වත් නැතත් දෙවියන් වහන්සේ යහපත්. ඒ නිසා ඔබට අද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ යහපත් කියලා. ආමෙන්. ආමෙන් කියමුද දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේ සෑමදාම ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනයට යමු. මම මේ මාතෘකාවට දාලා තියෙන යක්ෂයා පළවා දැමීම. රයිට්. දැන් මේ මාතෘකාව අහපු ගමන් ඔබ හැමෝටම මතක් වෙනවා ඇති එක එක විදිහේ යක්ෂයා වෙලවන ක්‍රම. රයිට්. එක එක සූස්තර රයිට් එක එක ක්‍රමවේදයන් එක එක විදිහ ඔබට මතක් වෙනවා ඇති. එක එක වීඩියෝස් මතක් වෙනවා ඇති. දැන් මම අද කතා කරන්නේ එක ක්‍රම ගැන නෙමෙයි. රයිට්. මේ මාතෘකාව ඇහිච්ච එකම මම හිතාමතාම මේක දැන් මේ අපි පොඩ්ඩක් කල්පනා මොකද්ද මේ යක්ෂයා පළවා හැරීම. රයිට්. අපි දේව වචනයට යමු. දේව වචනයෙන් බලමු අපි කොහොමද ජයගන්නේ. ආමෙන්. යොහන් 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය සහ 9 වෙනි පදය. ශුද්ධාත්මයන් වහන්සේ ගැන එතන කතා කරනවා. යොහන් 16 8 සහ 9. කවුරු හරි සාමාන්‍ය බයිබලයේ කියවන කෙනෙක් ඉන්නවද නැත්නම් මම කියවන්න. රයිට්. ඒක කියනවා උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවා දෙන සේක. ආමෙන්. ආමෙන්. මොකද්ද මේ 8 වෙනි පදේ කියන්නේ? උන්වහන්සේ ආකල. එතන කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණුණාම මොකද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ පාපය ගැන කියලා දෙන්නට යනවා, ධර්මිෂ්ඨකම ගැන කියලා දෙන්නට යනවා, විනිශ්චය ගැන කියලා දෙන්නට යනවා. විනිශ්චය ගැනද ලෝකයාට අඟවා දෙනවා. ලෝකයාට ශුද්ධාත්මයන් වහන්සේ අඟවා දෙන්නට යනවා. ආමෙන්. මට පාස මලිත් කිව්වා thank you pastor. පාස මලිත් කිව්වාද ඔයාලා අටට එකතු වෙලා අන්‍ය භාෂාවෙන් කතා කරනවා. රයිට්. ඒක හරි බලවත් දෙයක්. මම ලංකාවේ දේශනාවක් කරනවා. මට මඟ පෙන්වන විදිහට සභාවන් වලට ගිහිල්ලා මම දේශනාවක් කරනවා. නැවත මුල් අතීතයේ මුල් පරම්පරාවේ මුල් වලට අපි හැරෙන්නට අවශ්‍යයි කියලා. පැහැදිලිද මං කියන එක? ලංකාවේ සභාවේ ගොඩක් අපි පෙන්තකොස්ත කියලා කිව්වට ඒ පරණ අපේ අතීතයේ මුල් පරම්පරාව තිබුණු ඒ ආත්මික ගති නැහැ. රයිට්. අන්‍ය භාෂාවෙන් යාඥා කරන්නේ නැහැ.
right දීමනාවන් පාවිච්චි වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඒ කාලේ තිබුණු උද්‍යෝගය අද නැහැ. අද ඔක්කොම තාක්ෂණයෙන් දියුණු වෙලා right හරි අමුතුම සිස්ටමැටික් චර්ච් එකක් තියෙන්නේ. ඉතින් දුබායි වගේ රටක ඔයාලා ඇවිල්ලා 8 ඉඳන් හැමෝම ආවනම් හොඳයි. 8 ඉඳන් 8:00 වෙනකන් ඉඳලා අන්‍ය භාෂාවෙන් යාඥා කරන තරම් බලවත් දෙයක් නෑ. ආමෙන්. දේව වචනේ කියනවා ආත්මයන් අන්‍ය භාෂාවෙන් කතා කරනකොට මම මාවම වර්ධනය කරගන්නවා කියලා. ආමෙන්. ඔබට යාඥා කරන්න බැරි වෙනකොට ඔබ දුර්වලව ඉන්නකොට ඔබ හෙල වෙලා වගේ ඉන්නකොට පොඩ්ඩක් නතර වෙලා අන්‍ය භාෂාවෙන් කතා කරලා බලන්න ඔබේ අභ්‍යන්තර මනුෂ්‍යයා නැගිටිනවා. ආමෙන්. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. ආමෙන්. ඔබ තනියම ඉන්නවා. මම දන්නවා ඔබ සතියට දෙසරයක් හෝ තුන්සරයක් සතියට එකතු වෙනවා. නමුත් බොහෝම අපිට ගෙදරින් එළියේ තනියම ඉන්නේ රයිට්. ඒ වෙලාවට ශුද්ධාත්මයන් වහන්සේ අන්‍ය භාෂාවෙන් යාඥා කරන ඔබේ අභ්‍යන්තර මනුෂ්‍ය උන්වහන්සේ ශක්තිමත් කරනවා. මේ බයිබල් පදයේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ආවහම උන්වහන්සේ පාපය ගැන කියලා දෙන්න යනවා. ධර්මිෂ්ඨකම ගැන කියලා දෙන්නවා. විනිශ්චය ගැන මුළු ලෝකයටම ශුද්ධාත්මයන් වහන්සේ කියලා දෙන්නට යනවා. ආමෙන්. ඒක පැහැදිලි නේද? රයිට්. ඒක එක පැත්තකින් ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩක්. right ඊට පස්සේ අපි දන්නවා යේසුස් වහන්සේ අනිත් පැත්තෙන් කතා කරනවා සොරා ගැන. සොරා එන එක ගැන කතා කරනවා. සොරා කවුද? සොරා කවුද බයිබලයේ හැටියට? යක්ෂයා. මොකද්ද යෝහන් 10:10 කියන්නේ? සොරා එන්නේ සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත් විතරක්මය. ආමෙන්. මේ දවස්වල අපි සොරු එලවන්න try කරනවා. හරි. මේ දේශපාලන මත වලින් තොරව මම කියන්නේ. right සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් විතරයි. යක්ෂයා එන්නේ ඒ දේ කරන්න විතරයි. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ එනවා පාපය ගැන කියලා දෙන්න, ධර්මිෂ්ඨකම ගැන කියලා දෙන්න සහ විනිශ්චය ගැන මුළු ලෝකයටම අඟවා දෙන්න ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා සිටිනවා අප සමග. ආමෙන්. ඒත් එක්කම සොරා එනවා. සොරා එන්නේ දොරෙන් නෙමෙයි. සොරා එන්නේ වැට පැනලා, සොරා එන්නේ බැම්මෙන් පැනලා. සොරාට රිංගන්න පුළුවන් තැනකින් රිංගලා සොරා එන්නේ ඇවිල්ලා බැටළුව ඔළුව අත ගාලා උකුම් බබා චුට්ටිපටියා වල් කෑවද කියලා අහලා යන්න නෙමෙයි. රයිට්. මොකටද එන්නේ? සොරකම් කරන්නට, මරන්නට, විනාශ කරන්නට පමණක්මය. ආමෙන්. ආමෙන්. ආමෙන් කිව්වත් නැතත් ඒක වෙනවා. හරි. මා ආවේ යේසුස් වහන්සේ කියනවා ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්මය. ආමෙන්. රයිට්. අපි තව මේ බයිබල් පද කිහිපයක් අපි බලලා අපි try කරමු දැන් යක්ෂයාගේ plan එක මොකද්ද? යෝහන් 10:10 අපි කියුවා. දෙවනි කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 10 වෙනි පදය බලන්න. මම මේ පොඩ්ඩක් වේගෙන් යන්නේ අපිට වෙලාව මදි නිසා. දෙවනි කොරින්ති 2:10. මොකද්ද මේක කියන්නේ? නුඹලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මම කමා වෙමි. මම යමක් ගැන කමා වීම නම් එසේ කමා වී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. ආමෙන්. මම මේ බයිබල් පදයෙන් වෙනම දේශනාවක් කරලා තිබෙනවා. සමාව දීම ගැන ඒක ගැන නෙමෙයි මම අද කතා කරන්නට යන්නේ. පාවුල් තුමා මෙතන කියනවා මම අනිත් අයට සමාව දෙනවා. ඔබත් සමාව දෙනවා නම් ඒක යහපත්. ඊට පස්සේ පාවුල් තුමා කියනවා මම යමෙක් ගැන කමා වී නම් එසේ කමා වී තිබෙන්නේ මම සමාව දෙන්නේ ඇයි? මම කමාව දෙන්නේ ඇයි? යක්ෂයාට මගේ ඇතුලේ වාසියක් ලැබෙන්නේ නැති වෙන පිණිසයි. ආමෙන්. ආමෙන්. මං කියන එක පැහැදිලිද? දැන් මම කතා කරන්න යනවා අපි දන්නේවත් නැතුව හැම සතියෙම බයිබල් ස්ටඩිස් වලට ඇවිල්ලා හැම සතියෙම චර්ච් එකට ඇවිල්ලා හැම ගීතිකාවක්ම ගායනා කරලා දේශනා ඔක්කොම ගායනා කරන නමුත් යක්ෂයාට ඉඩ තියෙනවා ඇතුලේ. යක්ෂයා වාසි ලබාගෙන ඉන්නවා. මං කියන එක පැහැදිලිද? ඒක දන්නේ නැහැ. මේක ඇවිස්සෙන ආරූඪ වෙන අත තිබ්බහම යන ආත්මයක් නෙමෙයි. සපත්තුව දුන්නාම දුවන එකක් නෙමෙයි. හුලං ගහපුවම ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපි නොදැනුවත්වම සොරා. මොකද්ද කියන්නේ? කවුද? සොරා. සොරා කියන්නේ කොහොමද? කියන්නේ නැතුව එන්නේ. පේන්නේ නැතුව වෙන්න වැඩේ ගහන්නේ. හොඳට ස්ටඩි කරලා හොඳට ප්ලෑන් කරලා දුර්වලම ජනේලේ අරගෙන රින්ගන්නේ. ආමෙන්. ඔව්. රයිට්. ඊට පස්සේ මෙතන කියනවා මම සමාව දෙන්නේ සාතන් වාසි නොලබන පිණිස. ඊළඟ පදේ හරි ලස්සනයි. මොකද්ද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේහි නුඹලා උදෙසාය. පළවෙනිට ඔහු කියන සමාව දෙන්නේ
යක්ෂයා වාසි නොලබන පිණිස ඊට පස්සේ නුඹලා උදෙසාය සමාව දිය යුතුයි. right? අපි හුඟක් දන්නවා කෙනෙක් මරණාසන්න වෙද්දී වඩා කළ හැකි වඩා යහපත්ම බලවත්ම කාරණා දෙක, එකක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය හැදගස්ස ගැනීම, අනිත් එක පවුල අයත් එක්ක අනිත් අයත් එක්ක. කීදෙනෙක් ඒක තේරුණාද? අන්තිමට මොන රණ්ඩු වෙලා මොන තිත්තකම තිබුණා තාත්තලා අම්මලා දරුවෝ එපා කරලා හිටියත් අන්තිමට මරණ ඇඳේ ඉල්ලනවා මට පුතාව බලන්න ඕනේ. මට මගේ අම්මව බලන්න ඕනේ. මං කියන එක පැහැදිලිද? මොකද සමාව දීමෙන් අපි නිදහස් වෙනවා. අපේ ආත්මය නිදහස් වෙනවා. සමාව දීමෙන් තව කෙනෙක් නිදහස් වෙනවා. ආමෙන්. ඒකයි පවුල් තුමා කියන්නේ මම ඔබ උදෙසා ඊට පස්සේ කියනවා මක් නිසාද ඔහුගේ කවුද මේ ඔහු? කවුද? යක්ෂයාගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ. අපි ඒක ඇල විතරක් කියමුද? ඔහුගේ මක් නිසාද? 1 2 3යි. මක් නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේය. දැන් ඔහුගේ වෙනුවට යක්ෂයාගේ කියමු. 1 2 3යි. මක් නිසාද යක්ෂයාගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේය. සභාව දෙවියන් වහන්සේගේ සලස්ම දන්නවා. right? දෙවියන් වහන්සේගේ වචනය දන්නවා. ඔක්කොම දන්නවා. යක්ෂයාගේ ප්ලෑන් එක දන්නේ නැහැ. ඒක දන්නේ නැති වුණාම අපිට අවාසි. දැන් මෙයා පාවුල් කියනවා මම ප්ලෑන් එක දන්න නිසා යක්ෂයාට වාසි ලබන්න බෑ. right? මම මේ උදාහරණෙම ගන්නම් ඔබේ ගෙදරට. එහෙම නොවේවා. අද රාත්‍රියේ මෙතන බයිබල් ස්ටඩි එකේ ඉන්නකොට කවුරු හරි හොරෙක් ගේ කඩලා කාමරේ කඩලා ස්වාමීනි එහෙම නොවේවා මම බයයි. right? කාමරේ කඩලා ඇතුළට ඇවිල්ලා මොනවා හරි හොරකම් කරන් යන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා ඔබ දන්නේ නැත්නම් කාටද වාසි? හොරාට වාසි. ඔව්ද නැද්ද? හැබැයි ඔබ දන්නවා නම් මම අඟහරුවාදා බයිබල් ස්ටඩි එකට යනකම් මේ පුද්ගලයා ඉන්නවා මේ මගේ ලාච්චුවට බහින්න කාමරේ කඩන්න දොර කඩලා ගේ ඇතුළට එන්න. ඔබ දන්නවා නම් කාටද අවාසි? සොරාට අවාසි. ආමෙන්. පාවුල්තුමා කියනවා අපි යක්ෂයාගේ ප්ලෑන්ස් දැනගෙන ඉන්න ඕනේ. උගේ ප්ලෑන් දැනගත්තාම අපි උගේ ප්ලෑන්ස් වලට අහු වෙන්නේ නැහැ. ආමෙන්. අද ගොඩක් වෙලාවට අපි උගේ ප්ලෑන්ස් වලට අහු වෙනවා හරියට සමහරක් අයට අපි අහු වුණා වගේ. බලන්න කොච්චර අපි තේරෙනවද නේ අපි මේ භාෂාව. සමහරකට තාම බල්බ් එක පත්තු වුන්නේ නැහැ. උඩටම අහු වුණා. right? උපායවල් දන්නවා නම් යක්ෂයාට ඔබයි මමයි එක්ක සෙල්ලම් කරන්න බෑ. ආමෙන්. අන්න එතනට එනවා කියන්නේ හරි ජයග්‍රාහී ස්ථානයක්. යක්ෂයාගේ ප්ලෑන් එක දැනගෙන සිටීම. යක්ෂයාගේ ප්ලෑන්ස් යේසුස් වහන්සේ පවා දැනගෙන සිටියා. යේසුස් වහන්සේත් හැම මොහොතකම දැනගෙන හිටියා යකාගේ ප්ලෑන් එක දැනගෙන උන්වහන්සේ දැනගත්තා ඒකට අසු නොවි යක්ෂයාට ඉඩ නොදී සිටින්න. ඒ නිසා යක්ෂයා කෙලින්ම ඇවිල්ලා තුන් පාරක් ඒ නිරහරව ඉඳලා මොනවාද කාන්තාරයේදී තුන් පාරක් පරීක්ෂා කරාම එකකටවත් අහු වුණේ නැහැ. ආමෙන්. මොකද යක්ෂයාගේ ප්ලෑන් එක යේසුස් වහන්සේ දැනගෙන සිටිනවා. කිතුණුවන් හැටියට ඔබයි මමයි යක්ෂයාගේ උපායවල් දැනගෙන සිටීම ඉතාමත්ම බලවත්. ආමෙන්. ආමෙන්. ඊළඟට බලමු මොකද්ද කියන්නේ කියලා. බලමු අපි පරණ කිවිසුමේ සාවුල් 1 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදය බලන්න. හරි 16-14 මෙන්න මෙහෙම දෙයක් කතා කරනවා. සාමුවෙල් 16-14 මොකද ඒක කියන්නේ? නමුත් ස්වාමින් වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමින් වහන්සේගේ නපුරු ආත්මයක් ඔහු වෙතට ඔහු කැළඹුවේය. right? දැන් ස්වාමින් වහන්සේගේ නපුරු ආත්මයක් කියලා දෙවියන් වහන්සේ නපුරු ආත්මය වන්නේ. දෙවියන් වහන්සේ ඉඩ හරින්න ඇති. right? දැන් මෙතන මම වඩා මොකක්ද කියන්නේ මම හයිලයිට් කරන්න උත්සාහ කරන දේ තමයි කියනවා සාවුල්ට. නමුත් ස්වාමින් වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගියා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය පාවුල් සමග සිටියා. හැබැයි එක මොහොතකදී උන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව යනවා.
දැන් අපි කියන්න පුළුවන් මේක පරණ ගිවිසුම කියලා. ඔව් අලුත් ගිවිසුමේදී ශුද්ධාත්මයන් වහන්සේ පහව යන්නේ නැහැ. රයිට්? අද අපි ගායනා කරා පළවෙනි ගීතය මොකද්ද? සුළඟක් වගේ ඇවිදින්. රයිට්? උන්වහන්සේ තව එකක් තියෙනවා ශුද්ධතුමන් යලි නොයනසේ ශුද්ධතුමන් යලි නොයනසේ මා හදේ නැවතුණා. රයිට්? එක සහෝදරයෙක් ළඟදී දවසක මට ඇහෙනවා ගායනා කරනවා හරියටම ඔහු හරියට වචන දන්නේ නැතද කියලා ඇහිච්ච විදිහට කියනවා ශුද්ධතුමන් යලි නොයනසේ මාහදේ රජ වුණාලු. රයිට්? දැන් ඒ ගීතිකාවත් කියන්නේ මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේ යලි නොයනසේ. දේව වචනේ මේක ඔබ ලියා ගන්න තෙසලෝනික පොතේ 1 තෙසලෝනික 5:19 තියෙනවා ආත්මයන් වහන්සේ නොනිවල්ලා. ආමෙන්. ආමෙන්. දැන් පරණ ගිවිසුමේ සාවුල්ගේ ජීවිතෙන් සාවුල්ගේ තුලින් දෙවියන් වහන්සේගේ ආත්මය ගියා. බිඳුවයි 0. නමුත් අලුත් ගිවිසුමේදී ශුද්ධාත්මයන් වහන්සේ පහව යන්නේ නැහැ. අපෙන් අයින් වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුවක්. නමුත් වැඩේ තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මය අප තුල නිවෙන්න පුළුවන්. නිවෙනවා. ඒ උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. උන්වහන්සේගේ හඬ ඇසෙන්නේ නැති වෙලා යනවා. උන්වහන්සේ අර කලින් කියුවා වගේ පාපය ගැනයි ධර්මිෂ්ඨකම ගැනයි විනිශ්චය ගැනයි උන්වහන්සේ අපිට කියන්න යන දේ අපිට ඇහෙන්නේ නැහැ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. නමුත් නිමිලා. දැන් මේකේ කියනවා ආත්මයන් වහන්සේ නොනිවන්න. පැහැදිලිද? දැන් ඔබට මේකත් එක්ක අපි පරණ කිවිසුම් බලමුද? ඒ කියන්නේ පරණ කිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේ ගියා කියලා මම පෙන්වන හැම මොහොතකම මතක තියාගන්න අලුත් කිවිසුමට අනුව ශුද්ධාත්මයන් වහන්සේ අප තුල නිමිනවා. පැහැදිලිද? දැන් සාවුල්ගේ ජීවිතේ මේ බයිබල් පදේ කෙලින්ම කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් ඉවත් වෙලා ගියා. පහ වෙලා ගියා. ඊට පස්සේ අපි දකිනවා ගීතාවලිය 51:10 මෙන්න මෙහෙම දාවිත්තුමා යාඥා කරනවා. හරි ප්‍රසිද්ධ ගීතාවලියක්. ගීතාවලිය 51:10. දෙවියන් වහන්සේ හැමෝම කියවමු. රයිට්? මෙන්න මේ පොඩ්ඩක් ඉන්න මේ ස්ක්‍රීන් එක හරි ලොකු ආශිර්වාදයක්. හැබැයි ඔයාලා ලියා ගන්න, ඔයාලත් බයිබලෙ පෙරලා ගන්න, ඕකේ ඉරි ඇඳ ගන්න, රයිට්? මෙහි කොටා ගන්න, ඔක්කොම කරගන්න. රයිට්? අපි කියවමුද? දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුල මැව්ව මැනව. ස්ථීර ආත්මයක් මා තුලෙහි අලුතෙන් සෑදුව මැනව. ආමෙන්. 11 වෙනි පදේ ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ආමෙන්. දැන් දාවිත්තුමා ඔබ දන්නවා මහා පාපයක් කරලා. රයිට්? කාම මිත්‍යාචාරය කරලා, ඒක වහගන්න බොරු කරලා, ඒක වහගන්න මිනිමැරුම් ප්ලෑන් කරලා, එක පිට එක පව් කරලා අන්තිමට දෙවියන් වහන්සේගේ අනාගත වතුර ඇවිල්ලා විනිශ්චය ප්‍රකාශ කරාම පසුතැවිලි වෙනවා. ඊට පස්සේ කියනවා ඔහු ඊට කලින් පසුතැවිලි නොවුනේ මොනවද දන්නවද? ඔහු බොරු කළේ ඇයි දන්නවද? ඔහුගේ පුටුව ආරක්ෂා කරගන්න. ඔහුගේ රජකම ආරක්ෂා කරගන්න. ඔහුගේ තනතුරු ආරක්ෂා කරගන්න. ඔහුගේ පට්ටම ආරක්ෂා කරගන්න. හැබැයි ඔහු පසුතැවිලි වුණාම ඔහු කියනවා ස්වාමිනී රජකමින් මාව බැහැර කරන්න එපා කියලා කිව්වේ නැහැ. සිංහාසනෙන් මාව ගන්න එපා කියලා කිව්වේ නැහැ. ඔටුන්න මගෙන් ගන්න එපා කියලා කිව්වේ නැහැ. දාවිත්තුමා කිව්වා ඔබගේ ඉදිරියෙන් මාව බැහැර කරන්න එපා. රජකමින් බැහැර කරත් කමන්නේ. ආමෙන්. ඊට පස්සේ කියන ඔබගේ ශුද්ධාත්මය මගෙන් පහ නොකළ මැනව. ඔටුන්න පහ කරත් කමන්නේ. ඔබගේ ආත්මය නම් මගෙන් පහ කරන්න එපා. ආමෙන්. ආමෙන්. කියන කී දෙනෙකුට පැහැදිලිද ශුද්ධාත්මයන් වහන්සේගේ වචනේ? දෙවියන් වහන්සේගේ වචනේ. ආමෙන්. ඔබ දන්නවද ඔබ ජීවත් වෙන මේ ජීවිතයේ මේ දෝලනය, මේ ඝට්ටනය දිනපතා ඔබ ඉදිරියට එනවා. දිනපතා එනවා. ශුද්ධාත්මයන් වහන්සේද යක්ෂයාද? ශුද්ධාත්මයන් වහන්සේද යක්ෂයාද? එක්තරා ඔබ දන්නවා ඇති මම මේක කලින් කිව්වත් දැන් ගිය සැරේ එනකොට මම කියන්න ඇති පිස්සන් කොටුවක දෙන්නේ කර මී කතුරේ කතාව මතකද දන්නේ නැහැ. එක්කෙනෙක් කිව්වා මම ගිහිල්ලා ඔබ අහලා ඇති මී කතුරක් හදන්න යනවා. මම මේ කතුර හදනවා කොහොමද හදන්නේ කියලා අනිත් පිස්ස අහපුවම කිව්වලු එක පැත්තක දානවා කජු කෑල්ලක් අනිත් පැත්තේ දානවා මොකද්ද චීස් කෑල්ලක් චීස් කෑල්ලක් අනිත් පැත්තේ දානවා කරවල කෑල්ල. ඒකෙන් කොහොමද මේ කියන්නේ කඩුවක් වගේ එකක් අරගෙන එක පැත්තකින් චීස් අනිත් පැත්තෙන්
කරවල. ඊට පස්සේ අර අහනවා ඒකෙන් කොහොමද මීයෝ අල්ලන්නේ? කොහොමද මීයෝ මරන්නේ? නෑ. මීයා එනවා. මීයා මැදට ඇවිල්ලා කනවා. කල්පනා කරනවා. චීස් කනවද? කරවල කනවද? චීස් කනවද? කරවල කනවද? චීස් කනවද? කරවල කනවද කියලා. දැන් මේ තීරණය ගන්නකොට දන්නේම නැතුව බෙල්ල කැපිලා ඉවරයි. පැහැදිලිද? දන්නේම නැතුව බෙල්ල කැපිලා ඉවරයි. ඊට පස්සේ අනිත් පිස්සා කියනවා. අනිත් යාළුවා කියනවා අයියෝ ඕක හරි වියදම් වැඩක් නේ. මම හදනවා චීසුත් නැති කරවලත් නැති උගුලක්. ඊට පස්සේ එයාට ඒකෙන් කොහොමද අහු කරන්නේ? අහු කොහොමද මීයෝ මරන්නේ නෑ. මීයා එනවා. චීසුත් නෑ කරවලත් නෑ. චීසුත් නෑ කරවලත් නෑ. දැන් ඔය වගේ දිනපතා ඔබ ඉදිරියට එනවා චීස්ද කරවලද? ආත්මයද යක්ෂයාද? ධර්මිෂ්ඨකමද පාපයද? ගින්නද නිවිච්ච ස්වභාවයද? ඇල් මරුණු ස්වභාවයද? ඔබ දන්න එලිදරව් පොතේ කතා කරන එක්ක ගින්නෙන් ඉන්න එක්ක නිමිලා ඉන්න. මැද ඉන්නවට මම කැමති නෑ කියලා කියනවා. අද ගොඩක් අය මැද ඉන්නේ. දැන් මේ දෝලනේ දාවිත්තුමා අතර තිබුණු දෝලනේ තිබුණා. ඔහුට සිංහාසනයද ශුද්ධාත්මයද? රජකමද දේව අභිමුඛයද? මං කියන එක පැහැදිලිද? ඉතින් මෙතනදී ඔහු යාඥා කරලා කියනවා එක දෙයක්. ඔව් මම පව් කළා. හැබැයි ඔබගේ ආත්මය මගෙන් ගන්න එපා. ආමෙන්. උන්වහන්සේගේ ආත්මය අප තුල අපි මහා ශ්‍රමයකින් ආරක්ෂා කරන්නට අවශ්‍යයි. ආමෙන්. නොනිවෙන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ ආවා කියන්නේ උන්වහන්සේ ආරූඪ වෙලා දැන් මම සුද්ධයි මම දැන් ස්වර්ගයෙන් ඇවිල්ලා ඉන්නේ ඔළුවේ වලාකුළු ගෑවෙනවා. එහෙම ජීවිතයක් නෙමෙයි. පැහැදිලිද? එහෙම ජීවිතයක් මම ඉදිරියට තව ඒක ගැන කතා කරන්නට යනවා. ඊට පස්සේ බලන්න විනිශ්චයකාරයා පොතේ 14:19 14:19 කියවමුද? විනිශ්චයකාරයා 14 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. විනිශ්චයකාරයා බයිබල් පදේ තියෙනවා 14:19 right thank 14 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. එවිට දැන් මේක සැම්සන්ගේ ජීවිතය ගැන කතා කරන්නේ. දන්නවද කී දෙනෙක් සැම්සන් දන්නවද? සැම්සුන් නෙමෙයි. සැම්සන්ව දන්නවනේ right. සැම්සන්ගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. ඒක කියනවා එවිට ස්වාමින් වහන්සේගේ ආත්මය කාගේ ආත්මයද? දෙවියන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමුණුනේය. ඔහු අභිෂේක අෂ්කෙලොන්ට ගොස් එහි මිනිස්සුන් 30 දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ල කාගෙන මාරාලේපයක් තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටන් දුන්නේ. දැන් ඒ ටික වැඩක් නැහැ. මම කතා කරන්නේ සැම්සන්ගේ ජීවිතේට මොකද වුනේ? කාගේ ආත්මයද ආවේ? දෙවියන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු තුල තිබුණා. ආමෙන්. බලවත් ලෙස ඔහු තුල තිබුණා. හැබැයි මොකක්ද දන්නවද වෙන්නේ? 16 වෙනි පරිච්ඡේදයට එනකොට 16:20 ඔබ දන්නවද සැම්සන්ට දෙවියන් වහන්සේ කාරණා තුනක් කරන්න කරන්න එපා කියනවා. නසරීන සිංහලෙන් මොකද කියන්නේ? නසරීයනේ. ඔව් රයිට්. ඔවුන් කරන්න හොඳ නැති කාරණා තුනක් මොකද්ද? කොණ්ඩේ කපන්න බෑ. අනිත් එක බොන්න බෑ. අනිත් එක මල මිනියක් නැත්තම් අත අල්ලන්න බෑ. ඒ කාරණා තුන කරන්න ඕනේ. එහෙම කැපවීමක තමයි සැම්සන් හිටියේ. පොඩි කාලේ ඉඳන් කොණ්ඩේ කැපුවේ නැහැ. පොඩි කාලේ ඉඳන් කටේ මොනවාද මත්පැන් ඇල්කොහොල් කටේ තිබ්බේ නැහැ. රයිට්. ඊට පස්සේ පොඩි කාලේ ඉඳන් ඔහු මලකුණු ඇල්ලුවේ නැහැ. ඔහු මැරිච්ච සිංහෙක්ගේ අත දාලා පැණි අරන් කෑවා. එහෙම කතා තියෙනවා. නමුත් ඒ කාරණා තුන තමයි තියෙන්නේ සැම්සන්ගේ ජීවිතයේ ආලේපය ආරක්ෂා කරපු කරුණු තුනක්. ආමෙන්. ආලේපය ආරක්ෂා කරා. ඊට පස්සේ වැඩේ තියෙන්නේ සැම්සන් හුටපටයකට අහු වෙනවා. මොකද්ද? මේ ගෑනු ළමයෙකුට අහු වෙනවා. මේ ගෑනු ළමයට අහු වුණාට පස්සේ ඩිලයිලා. මොකද්ද නම? ඩිලයිලා. එහෙම සිස්ටර් කෙනෙක් නෑනේ මෙහෙනේ. රයිට්. හොඳයි. ඔබට බැරි වෙලාවත් සලූන් එකක් කරන්න අදහසක් තියෙනවා නම් හොඳම නම සලූන් ඩිලයිලා. හරි? දැන් සලූන් එක දාලා ඉවරලා සම වෙන්න.
ප්‍රේමයෙන් සැම්සන් එක්ක ප්‍රේමයෙන් වැටිලා දැන් පිලිස්තිවරු හතුරා සැම්සන්ව අල්ලන්න හෙන ගේමක් දෙනවා එක එක දේවල් try කරනවා. එයා මොකද කරේ දවසක් එළියට එනකොට පිලිස්තිවරු 1000ක් ඔහුට විරුද්ධව එනවා. අතේ දුන්නක් නැහැ, කඩුවක් නැහැ, හෙල්ලක් නැහැ. අද කාලේ කියනවා වගේ මැෂින් ගන් එකක් තිබුණ නැහැ. තිබ්බනම් වටේටම වෙඩි තියලා බේරෙන්න තිබ්බා. මොකුත් නැහැ. බිම අත ගන්නකොට අහු වුණා බූරු හක්කක්. මොකක්ද අහුනේ? බූරු හක්කෙන් ගහලා 1000ක් දෙනා මැරුවා. ඒක ඓතිහාසික මරණයක්. මිනි මැරීම. right 1000ක් දෙන බූරු හක්ක දන්නවනේ බූරු හක්ක බූරුවෙක් මැරිච්ච බූරුවෙක්ගේ හක්කකින් 1000ක් මරණ තරමට ඔහුගේ ජීවිතය තුල දෙවියන් වහන්සේ ආලේපයක් තිබුණා. බලයක් දාලා තිබුණා. දැන් සතුරාට පිලිස්තිවරුට මොහුව වටන්න බෑ. පරාජය කරන්න බෑ. මොන ගේම ගැහුවත් දිනනවා. ඇයි? දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුල බලවත් ලෙස සිටියා. ආමෙන්. බැරිම තැන ඔක්කොම කරලා සතුරා ඔහුගේ දුර්වලකමක් හොයා ගන්නවා. ඌට ගෑනු දුර්වලකමක් තියෙනවා. right? අනිත් එකකින්වත් අල්ලන්න බෑ. මෙයාගේ රහස මොකද්ද කියලා දන්නෙත් නෑ. මෙච්චර ආලේපයක් තියෙන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ. නමුත් ඒකට ගහන්න මොකද කියන්නේ? දුර්වලම ජනේලේ හොයා ගන්නවා සොරා ඇතුළට පනින්න. මොකද්ද ඔහුගේ දුර්වල ජනේලේ? ගෑනු ජනේලේ. ගෑනු ජනේලෙන් ගෑනු කෙනෙක් වෙවලා දිලයිලා වෙවලා දැන් දිලයිලා මොකද කරන්නේ? මෙයාට මොනද වදන් කුදම් පිටින් දාලා මෙයාව ආදරයට වට්ටලා ඔක්කොම කරවලා බබා කරලා අන්තිමට බබාව බෙබා කරවනවා. මොකද්ද? හොඳට බොන්න දීලා මත් කරවලා හොඳට මත් වුණාට පස්සේ සිහිය මොකද්ද වෙන්නේ? විකල් වෙනවා. කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කෙලින් යන්නේ හැබැයි ඩයමන්ඩ් කපන්නේ. තේරුණාද? මත් වෙලා ඉවර වෙලා දැන් හොඳට අරයක් දැන් දිලයිලාට ප්ලෑන් එක දීලා තිනවා සතුරා රහස හොයාගන්න. හොඳට බොන්න දීලා හොඳට මොනවද කියන්නේ මත් වුණාට පස්සේ ඔයාගේ රහස මට කියන්න චූටි පාටියෝ අනිවා කියන්න කියලා අන්න සැම්සන් එළියට දානවා. මොකද්ද රහස? මගේ මේ බලය තියෙන්නේ කොණ්ඩෙන් කියලා. ඊට පස්සේ මොකද කරේ? ඔඩොක් උඩ තියලා දොයි බබා බයි බබා කියලා නිදි කරවලා කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කපලා ඉවර වෙලා මෙසේජ් එකක් යවනවා පිලිස්තිවරුන්ට. මම රහස හොයාගත්තා. මෙයාගේ කොණ්ඩේ කැපුවා. දැන් ඇවිල්ලා අල්ලගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඈද දැන් පිලිස්තිවරු ඇවිල්ලා දැන් එනවා සට ගහලා එනවා අශ්ව කුරවල ශබ්ද එනවා. ඊට පස්සේ ඈ ටක් ගාලා කියනවා සැම්සන් පිලිස්තිවරු නුඹ අල්ලන්ට එතයි කීවා. අන්න එනවා. ඔයාව අල්ලන්න එනවා කියලා කියනවා. එවිට ඔහු නින්දෙන් පිබිද ස්වාමින් වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන කොණ්ඩේ කපලා කියලා නොදැන නෙමෙයි. මේ ගෑණි මගේ කොණ්ඩේ කපලා කියලා ඌ දැනගෙනවත් හිටියේ නැහැ. ඒක ගැන නෙමෙයි. ඒක සඳහන් කරන්නේ නැහැ. ඔහු මේ දේවචන කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහින් ගිය බව දන්නේ නැතුව අද ගොඩක් අපි කිතුණු සමාජයේ සේවයේ පල්ලියේ ඉන්නවා දෙවියන් වහන්සේගේ ආත්මය නිමිලා කියලාවත් දන්නේ නැහැ. එකඟ වෙන්න පුළුවන්ද මාත්? කොහොමද මම කියන්නේ? මම එහෙම ඉඳලා තියෙනවා. හැම දෙම කරලා තියෙනවා. හැම සේවයක්ම කරලා තියෙනවා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ. අට මේ ඔක්කොම කරේ ඔළුවෙන්නේ සුද්ධාත්මෙන නිමිලා. ගැලවීම නැති වෙලා කියලාවත් දන්නේ නැති පිරිසක් සභාවේ ඉන්නවා. ගැලවීම නැහැ කියලා දන්නේ නැහැ. ඔය එනවා ඔක්කොම කරනවා ලොකුම සම්මාදම දෙනවා ඔක්කොම හරි දෙන්න දසෙන් කොටස් දෙන්න ඔක්කොම සම්මාදන් ටික දෙන්න. නමුත් ඒක කරලා වැඩක් නැහැ. ගැලවීම නැති කරගෙන නම් සුද්ධාත්මය නිමිලා නම් වැඩක් නැහැ. සැම්සන් දෙවියන් වහන්සේ ගිහිල්ලා කියලා දන්නේ නැතුව මොකද කළේ දන්නවද? කියනවා වෙනවතාවලදී මම කලින් කරලා තියෙනවානේ මම කලින් ප්‍රීච් කරලා තියෙනවානේ අපෝ මම කරපු නැති දැන් මම ලීඩ් කරලා තියෙනවා අම්මේ මම ගිය මාසෙත් කරා දැන් අවුරුදු 15ක් කරනවා වෙනදා වගේ කරගෙන යනවා වෙනදා වගේ පල්ලියට එනවා වෙනදා වගේ අත උස්සනවා වෙනදා වගේ බයිබලයේ කියවනවා වෙනදා වගේ ආත්මික ටෝක් ටික දෙනවා සාක්ෂි දරනවා වෙනදා වගේ ලොකු ස්වරූපයක් දාගෙන ඔක්කොම ටික කරනවා දෙවියන් වහන්සේගේ ආත්මය ගියා කියලා සැම්සන් දන්නේ නැහැ. කී දෙනෙකුට මේක තේරෙනවද?
කී දෙනෙකුට මේකේ බැරෑරුම්කම තේරෙනවද? මේක හරිම භයානක ස්ථානයක්. සැම්සන් ඒක දන්නේ නැතුව එළියට ගිහිල්ලා මම අද ජය ගන්නවා වගේ ගියා. අහු වුණා. පරාජය වුණා. දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු කෙරෙන් ගිහිල්ලා කියලා ඔහු දන්නේම නැහැ. එක්තරා අංකල් කෙනෙක් මට හම්බුණා වාද්දුව ජීවත් වෙච්ච අංකල් කෙනෙක්. ගල්කිස්ස වලට තේරෙනවනේ දන්නවනේ ගල්කිස්ස ලංකාවේ තියෙන. හරි? ගල්කිස්සේ සුපර් මාකට් එකේ කාගිල්ස් එකේ සිකියුරිටි කෙනෙක්. මම එකට යනකොට දවසක් මේ වගේ බයිබලයක් අරගෙන ඔහු එළියේ ඉඳගෙන කියව ඉන්නවා. මම ඒක දැක්ක ඇතුළට ගියා. ටිකක් වෙලා හිටියා මගේ යාළුවෙක් එක්ක ගියේ බඩු ටික ගත්තා. මම කිව්වා මම පොඩ්ඩක් එළියට ගිහලා එන්නම් කියලා. ගිහලා අංකල් එක්ක කතා කරා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාන් පස්සේ ඔහු මට කියන්න පටන් ගත්තා. පුතේ ඔයා දන්නේ නැහැ මම පුදුම සේවයක් කරපු කෙනෙක්. මම රෝගීන් සුව කරලා තියෙනවා. යක්ෂයන් දුරු කරලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම කියලා කිව්වා හැබැයි මට දුර්වලකමක් තිබුණා. මට ගෑනු ගැන ලොකු දුර්වලකමක් තිබුණා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා මේ මෙතන මම හිතනවා මගේ භාෂාව ඉතාමත්ම කුඩා දරුවන්ට නොතේරෙයි කියලා. ඔහු කියන දවසක වාද්දුවේ මුහුදේදී එක්තරා පිටරට කියන්නේ ෆොරින් ලේඩි කෙනෙක් සමග ඔහු පාපයේ යෙදෙනවා. වැරදි ලෙස ලිංගිකව සම්බන්ධ වෙනවා. ඔහු මට ඒක ලස්සනට කිව්වා. එයා කිව්වා මම ඒ පාපේ කරපු මොහොතේම මට දැනුණා මගේ පිටෙන් ගින්නක් පිට වෙනවා. එයා කියපු වචන ශුද්ධාපන් වහන්සේ සාක්ෂි බොරු නෙමෙයි මම කියන්නේ. පුතේ එදා ඉඳන් අද වෙනකම් මම දන්න හැමදේම කරනවා. නමුත් ඒ ගින්න මට ආයෙත් අද වෙනකම් දැනිලා නැහැ කියලා කිව්වා. හරි භයානක ස්ථානයක්. අඩුම තරමේ ඒ අංකලේ තාත්තා ඒ ගින්න නිමුණා කියලා හරි දන්නවා. එදා ඉඳන් දෙවියන් වහන්සේ හොයන්න ඔහු දැන් මාර ශ්‍රමයක් දරනවා. අද හැබැයි හුඟක් වෙලාවට අද අපි චර්ච් එකේ ඉන්නවා ඔක්කොම කරනවා මියුසික් ප්ලේ කරනවා මාර විදිහට අපි ඉන්වෝල්ව්ඩ් අපි හරි සම්බන්ධ වෙනවා අර යාඥාව මේ යාඥාව ඔක්කොම කරනවා. කලින් වතාවල කරා වගේ පහුගිය කාලේ දන්නවා අම්මෝ දන්නවා මං කරන්න දෙයියනේ මට අන්න පුළුවන්. ඔව් අපිට පුළුවන්. හැබැයි ශුද්ධාමයන් වහන්සේ නිමිලාද? ශුද්ධාමයන් වහන්සේ දැල්විලාද? ශුද්ධාමයන් වහන්සේ නිමිලාද කියලාවත් දන්නේ නැහැ. හරි භයානක තැනක්. කී දෙනෙකුට මේක තේරෙනවද? කී දෙනෙකුට මේක දෙවියන් වහන්සේගේ වචනේ තේරෙනවද? ආමෙන්. අද මට තව පණිවිඩයක් තිබුණා දේශනා කරන්න. නමුත් මට ඒක මම හිතුවා එන සතියට දාන්නම් කියලා තමයි මම මේ පණිවිඩය අද තෝරාගත්තේ. මොකද මට විශ්වාසයි දෙවියන් වහන්සේ අපි හැමෝටම කතා කරනවා කියලා. ආමෙන්. සැම්සන්ගේ ජීවිතේ ඒක තමයි වුනේ. ආත්මයන් වහන්සේ නිමිලා ගියා. කියන ආත්මේ නිමුණා. අපේ නෙමෙයි ස්වාමිනේ අපේ දැල් වෙන්න ඕනේ අද රාත්‍රියේ. ආමෙන්. ආත්මය නිමිලා ගියා. සැම්සන් දන්නේ නැහැ. ඔබ දන්නවද මේ කතා තුනේම මම ගත්තා සාමුවෙල්ගේ කතාව, ඊට පස්සේ දාවිද්ගේ කතාව, ඊට පස්සේ සැම්සන්ගේ කතාව එක පොදු සාධකයක් තියෙනවා. මොකක්ද ඒ සාධකය? ඒ තුන් දෙනාගේම ආත්මය නැති වෙන්න, ආත්මය නිමෙන්න, යක්ෂයා වාසි ලබන්න හේතුව තමයි අකීකරුකම. පැහැදිලිද? මොකද්ද? අකීකරුකම. කාට අකීකරුකමද? දෙවියන් වහන්සේට අකීකරුකම. දෙවියන් වහන්සේගේ වචනයට අකීකරුකම. අපි සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ කිව්වේ. හැබැයි සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ තමයි සාවුල්ගේ ජීවිතේ සාමුවෙල් කියනවා පූජාවට වඩා මොකද්ද උතුම්? කීකරුකම උතුම්. අන්න ඒ මොහොතේ ඔහු දෙවියන් වහන්සේට අකීකරු වුණු මොහොතේ තමයි දෙවියන් වහන්සේගේ ආත්මය ගියේ. ආමෙන්. දාවිත් මොකද වුනේ? දාවිත් ඉන්න ඕනේ තැන යුද්ධේ ඉන්න ඕනේ කෙනා සඳලු තලයේ ඉන්නවා. රයිට්? සඳලු තලයේ ඉන්නවා. ඊට පස්සේ මේ මැදේ ව්‍යවස්ථාවේ කියනවා කාම මිත්‍යාචාර කරන්න එපා කියලා. ඔහු කාම මිත්‍යාචාර කරනවා. බොරු ලෝකේව බොරු කියනවා. මිනී නොමරව මිනී මරනවා. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව වචනය අමුවේ ඝාතනය කළා. මොකද වුනේ? දෙවියන් වහන්සේගේ ආත්මය නැති වෙන්න ඕන මේ පැති. පැහැදිලිද මං කියන එක? ඊට පස්සේ සැම්සන්ට මොකද වුනේ? සැම්සන්ට දෙවියන් වහන්සේ එපා කියපු දේ ඔහු කරා. එපා කියපු දේ
අකීකරුකම තමයි යක්ෂයාට අපේ ජීවිතේ වාසි ලබන්න දොර අරින එකම ක්‍රමය. පළවෙනි පාපය මොකද්ද? මොකද්ද පළවෙනි පාපය? ගෙඩිය අර ඇපල් ගෙඩිය කාපු එකද? ඇපල් ගෙඩියද පාපේ තිබ්බේ? එහෙම ඔබ හිතාගෙන ඉන්නවා වැරදි. ඇපල් ගෙඩිය නෙමෙයි. ඇපල් ගෙඩිය අමුතු පාපය කියලා තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වා කන්න එපා. එපා කියපු දේ කිරීම තමයි අකීකරුකම. ඒ අකීකරුකම තමයි පාපය බවට පත් උනේ. කීදෙනෙකුට තේරෙනවද? හැබැයි මේ අකීකරුකම ගැන අපි එච්චර හිතන්නේ නැහැ, තකන්නේ නැහැ. මේක එච්චර මේ මොනවද කියන්නේ සීරියස් ගන්න දෙයක් නෙමෙයි. මට පාස්ටර් කිව්වා රෝම පොත මේ දවස්වල ඉගෙනගෙන බලවත්ම පොතක් රෝම පොත. හොඳට ඉගෙන ගන්න. මම කියන්නේ මගේ සේවයේ මගේ ජීවිතය වෙනස් කරපු පොතක් රෝම පොත. රෝම 6 7 8 පරිච්ඡේදය. පාපය ගැන දරුණු ලෙස කතා කරනවා. මම මේ කතා කරන්නේ මම සේවයේ ඉඳලා අවුරුදු 8කට ගියාට පස්සේ. දෙවියන් වහන්සේ මට කතා කළා රෝම පොතෙන් මගේ ජීවිතය හැරුණා. ආමෙන්. ඇයි දන්නවද හැරුණේ? මම මේ දෙවියන් වහන්සේ තනියම ඉඳලා ඒක කියවනකොට ඒ දෙවියන් වහන්සේ මට කතා කරපු දෙයට මම කීකරු වුණා. ආමෙන්. මොන පාස්ටර් මොන දේශකයා ඇවිල්ලා මොනව ඉගෙනුවත් වැඩක් නැහැ. ඔබටයි මටයි ඒ ඉගෙන ගන්න දෙයට කීකරු වෙන්න බැරි නම්. මේ අද අහන එක මේ දොරෙන් එළියට යනකොට අමතකයි. අර කාපාක් එකට ගියාම අමතකයි. කතා කරන විදිය ආයි මම කියන එක තේරුණාද? අපි ගිය අවුරුද්දේ හිටියා වගේමද මේ අවුරුද්දේත්? 2018 දී අපි හම්බුන අපිමද තාමත් මම පොඩ්ඩක් මහත් වෙලා. පොඩ්ඩක් නෙමෙයි හොඳටම. නමුත් ඒ 2018 හිටපු ටිරෝන්ම නම් අද ඉන්නේ ලොකු අවුලක් තියෙනවා. මම මගේ වයිෆ් ඉදිරියේ තියන් කතා කරන්නේ. එයා මාව දන්නවා දැන් අවුරුදු 6ක් විතර. about 6-7 years. 7 years මේ අවුරුද්දට. අවුරුදු 7ක් දන්නවා. එයා මගේ කළු සුදු දන්නවා. මම මේ කියන මගේ ජීවිත පරිවර්තනයේදී අය මගේ ජීවිතේ හිටියා. එයා ඒ නිසා ඒ වෙනස දන්නවා. එයා සාක්ෂි. right දෙවියන් වහන්සේ දවසේ මම කීකරු වෙන්න පටන් ගත්ත දවසේ දැන් සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. ආමෙන්. එපිස 2:2 බලන්න. අපි ඉක්මනට මේ ටික කියවමු. එපිස 2:2 මොකද කියන්නේ? ලියා ගන්න ඕන අටක් ගාලා ලියාගෙන එපිස 2:2 පෙර කාලේ නුඹලා මේ ලෝකේ විවහාර ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල කිය මොකද්ද? අකීකරුකම කියන්නේ අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය. මොකද්ද අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කරන ආත්මය කවුද? යක්ෂයා. අකීක් දෙවියන් වහන්සේගේ වචනේ මොකක් හරි දෙයකට අකීකරු නම් එතන යක්ෂයාට වාසිය තිබෙනවා. යක්ෂයා එතන ඉන්නවා. යක්ෂයා ඉන්න නිසා ඔබ අකීකරු වෙනව නෙමෙයි. ඔබ අකීකරු වෙන්න තෝරගත්ත නිසා යක්ෂයාට වාසිය තියෙනවා. පැහැදිලිද මං කියන එක? පැහැදිලි නතුස්. ආමෙන්. ඊට පස්සේ බලන්න මාත් එක්ක 1 පේතෘස් 5:8 මට මේ අකීකරුකම ගැන ගොඩාක් බයිබල් පද දෙන්න පුළුවන්. නමුත් හරි කෙටියෙන් මම මේ බයිබල් පද තෝරා බේරා දෙනවා. මොකද අපිට අන්තිමට මේ වචන අහලා වැඩක් නැහැ. මේ වෙලාවෙම අපි ගනුදෙනු කරලා දෙවියන් වහන්සේට ලං වෙන්න ඕනේ. මොකද්ද රෝම සමාවෙන්නේ 1 පේතෘස් 5:8 කියන්නේ? සිහි ඇතුව අවදිව ඉන්න නුඹලාගේ විරුද්ධකාරයා වූ කවුද? යක්ෂයා ගොරවන සිංහෙක් මෙන් කවරෙකු ගෙල ගනින්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදිනවා. එහෙ මෙහෙ ඇවිදිනවා. එහෙ මෙහෙ ඇවිද බලනවා කොහෙද මට රින්ගන්න පුළුවන්. අකීකරු වෙන තැනක් තියනවද මට කකුල දාගන්න පුළුවන්. ඔබ මොබ ඇවිද හොයනවා. ගෝලය 12 දෙනා අතර ඔබ මොබ ඇවිද හෙව්වා. හොයනකොට 12න් එකෙක් අහු වුණා. කවුද අහු වුනේ? යූදස් නපුරු වුණේ ඇයි? දයාවියේ නෙමෙයි. යූදස් නපුරු වුණේ ඇයි? යේසුස් වහන්සේ පාව දුන්න නිසාද? නෑ. යූදස්ව යක්ෂයා තෝරගත්තේ යූදස් හොරෙක් නිසා. යූදස් තුල සොරකම් කිරීම කියන පාපය තිබුණා. දසපණතේ කියනවා සොරකම්. අන්න අකීකරුවෙක් අහු වුණා. අහුවෙච්ච ගමන් යක්ෂයා එයාව පාවිච්චි කළා. මම ඔබට පෙන්නන්නම්. යෝහන් 14:30
මොකද කියන්නේ? මොකද කියන්නේ? තවද නුඹලා සමග බොහෝ කතා කොට නොසිටිමි. මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නමුත් ඔහුට මා තුල කිසිවක් නැත. කවුද මේක කියන්නේ? යූදස්ද? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කියන තවද මට මේ වැඩි වෙලා කතා කරගෙන ඉන්න බෑ. ලෝකයේ අධිපතියා. කවුද ලෝකයේ අධිපතියා? යක්ෂයා එනවා. හැබැයි ඒක හොඳක් තියෙනවා. ඌ ආවට වැඩක් නැහැ. මේක ඇතුලේ ඌට අයිති දේවල් නැහැ. ආමෙන්. අද ඔබටයි මටයි කියන්න පුළුවන් දෙයක. යේසුස් වහන්සේ කිව්වා යක්ෂයා ආවට ඌට අයිති කිසිම දෙයක් මේක ඇතුලේ නැහැ. මා තුල නැහැ. මා තුල නැති නිසා එයාට කකුලක් දිහා හිතවත් දාන්න බෑ. ආමෙන්. දැන් ඒ විදිහටම තමයි ලෝකයේ අධිපතිය ඇවිල්ලා ගෝලයෝ 12 දෙනා ළඟට යන්නේ නැති. අන්තිමට යූදස් ළඟට එනවා. යොහන් 12:6 මෙහෙම කියනවා. යොහන් 12:6 අපි දන්නවා එක්තරා කාන්තාවක් ඇවිල්ලා සුවඳ තෙල් ටිකක් ගෙනල්ලා යේසුස් වහන්සේගේ පාද රයිට් සෝදනවා. ඊට පස්සේ යූදස් මෙහෙම කතාවක් කියනවා අපරාධේ තෙල් එක මාර නාස්තියක් කරේ. ඕක විකුණලා සල්ලි අරගෙන දුප්පතුන්ට දෙන්න තිබ්බා. මාර යෝජනානේ. මාර චැරිටි. ඕකේ? මොකද ඊට පස්සේ කියනවා දේවවචන කියනවා ඔහු මේක කීවේ දිලිඳුන්ට සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවින්ද මුදල් පසුම්බිය බාරව එහි දැමූ දේ රැගෙන ගිය බැවින්ය. දැන් ඔහු දැනගත්තා තෙල් බෝතල විකුණලා සල්ලි ගත්තොත් මේ බෑග් එකට සල්ලි ටික එනවා. ඒන සල්ලි වලින් පොඩ්ඩක් මෙහෙට ගහ ගන්න පුළුවන්. වමට ගහනවා කියන්නේ එහෙමයි. දකුණට එන දේ වමට දා ගන්නවා. දැන් ඔබේ අතර ඉන්නවද කියලා මම අහන්නේ නැහැ. ඔෆිස් එකේදී මෙහෙට එන එක ලාච්චුට එන එක වමට දා ගන්නවද දන්නේ නැහැ. නමුත් හොතර අහගන්න මේක කියනවා එහෙම වමට ගහපු එකෙක් යක්ෂයා අල්ලගත්තා. ඔව්ද නැද්ද? ඊට පස්සේ බලන්න යොහන් 13:2 මොකද්ද කියන්නේ කියලා. යොහන් 13:2 කියනවා යේසුස් වහන්සේ පාවා දෙන්න සීමෝන්ගේ පුත්‍ර වූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් යක්ෂයා ඔබම බැවිදිනවා. යේසුස් වහන්සේ ළඟට ගියා බෑ මොකුත් නැහැ. අනිත් ගෝලයෝ ළඟට ගියා නෑ හරියන්නේ නැහැ. මුන්ට රින් ගන්න බෑ. ඇතුළට රින් ගන්න බෑ. මුන් ඔක්කොම යේසුස් වහන්සේට කී කරු එක්ෙක් ඉන්නවා. හොඳම පාස්ටර්. ආයේ හාස්කම් යක්කු එලවනවා, රෝගින් සුව කරනවා, වතුර වයින් කරා, වතුර උඩ ඇවිදිනවා, මාළු මවනවා. මගේ අම්මේ ඔක්කොම ටික කරනවා. හැබැයි එකෙක් ඉන්නව නාහෙට අහන්න නැති එකෙක්. කොච්චර මේ හාස්කම් දැක තාම වමට ගහන කෙනෙක් ඉන්නවා. තාම හොරකම් කරන කෙනෙක් ඉන්නවා. මේ පාස්ටර්ගෙන්ම හොරකම් කරන කෙනෙක් ඉන්නවා. යක්ෂයාට වාසි. යක්ෂයා වල්ලගෙන මොකද කියන්නේ? යක්ෂයා ඔහුගේ සිත පොළඹවනවා. අද ගොඩක් වෙලාවට ඔබගේ සිත ඔබගේ පාලනයෙන් එහාට ගිහිල්ලා පාපයටම සිත පොළඹවනවා නම්, කාමයටම සිත පොළඹවනවා නම්, හැම වෙලේම අසභ්‍ය දේ බලන්නම සිත පොළඹවනවා නම්, අනියම් සම්බන්ධතාවයන් වලට සිත පොළඹවනවා නම්, SMS කරන්න, chat කරන්න පොළඹ ඔබට බෑ නිකන් ඉන්න බෑ. හිත යනවා. ඔබ හිතන්න එපා මේක නිකන් කියලා. අපිත් මිනිස්සෙක්නේ මාත් මිනිහෙක්නේ. නෑ. ඇතුලේ යකා ඩෙගා නටනවා. ඒක තමයි ඇත්ත. ගොඩක් අය ෆෝන් එක විසික් කරලා try කරනවා. තම පාපේ නොකර ඉන්න try. මේක විසික් කරලා වැඩක් නැහැ. ඇතුලේ වහල්කම ජය ගන්න බැරි නම්. කීදෙනෙක් මේක තේරෙනවද? වටේ දේවල් වෙනස් කර try කරනවා. නමුත් ඇතුලේ වහල්කම තාම තියෙනවා. යෝසෙෆ්ගේ වෙනස ඒකයි. ඔහුගේ ඇතුලේ තිබ්බේ නැහැ. යෝසෙෆ්ගේ දිනපතා අර ගෑණි ඇවිල්ලා කියනවා එන්න නෑ. ඔහු පලා ගියේ ඇයි? මෙතන තිබුණේ නැහැ. ආමෙන්. අද මම කියන්නම් අද ඔබ පොර බඳිනවා නම් ඔබගේ සිත හැම වෙලේම දෙයකට දානවා නම් බොරු ඔබ හිතන්නත් කලින් බොරු ක්‍රියේටිව් ලයිස් ආය නිර්මාණශීලී බොරු නෑ. මේ වෙලාවේ ඔයා දන්නේ නැහැ. එතකොටම තමයි අර ඇවිල්ලා නිකම් බොරු මා කිං රජ බොරු ගහන්නේ. එහෙම නම් ඒ තත්වේ නම් ඉන්නේ ඔබව හැම වෙලේම පොළඹවනවා නම් ඔබ දැනගන්න ඒක හොඳම ඉගියක් යක්ෂයා ඇතුලේ වැඩ කරනවා. සුද්ධාත්මය නිමිලා. එකංග ඔබට තේරෙනවද මං කියන එක? මං කියන එක තේරෙනවද? අද අපි මේ ඇස අරගමු.
මේක දැනගමු. පවුල්තුමා කියනවා යක්ෂයාගේ උපායවල වැඩ කරන විදිය දැනගෙන සිටියොත් අපිට වාසි. ඒක නොදැන සිටියොත් උට වාසි. ආමෙන්. ආමෙන්. ඊට පස්සේ යොහන් 13:26 මොකද්ද කියන්නේ? 27 යොහන් 13:27 කැබැල්ල ගත් පසු මොකද කැබැල්ලද? යේසුස් වහන්සේ ඉංගියක් දෙනවා මම මේ රොටි කැබැල්ල දෙන්න. යොහන් එහෙම අහනවා කවුද ස්වාමීනි ඔබ පාවා දෙන්නේ යන්නේ? ඊට පස්සේ ඒ අර සමීපම මිත්‍රයන්ට කියනවා මම මේක දෙන්න ඉස්සලාම දෙන්න කෙනා තමයි මේ වැඩේ කරන්න යන්නේ කියලා. යේසුස් වහන්සේ රොටියේ කඩලා ඒ කැබැල්ල ඔහුට දුන්නා. කැබැල්ල ගත් පසු යූදස් ඒ කැබැල්ල ගත්තට පස්සේ මොකද්ද කියන්නේ? සාතාන්. මොකද්ද මාර වචනයක් විතර තියෙන්නේ. මොකද්ද සාතාන්? සාතාන්. What's the English word? Entered. ඇතුල් වුණා. ආවා සොරකම දැක්කා. සොරකම දකින්නකොට අන්න ජනේලයක් කරලා. සැම්සන්ගේ ගෑනු ජනේලේ මෙයාගේ සල්ලි ජනේලේ. සල්ලි ජනේලෙන් ඇතුළට කුටු කුටු ගන්න. ඒ අර කරමුද? මොකද කියන්නේ ඩීල් එකක් ගාමුද? රිදී කාසි 30ක්. මොකද කියන්නේ? තේරෙනවද මං කියන එක? ජනේලේ ඇරලා. ඒ යක්ෂයා සිතට දානවා. ඊට පස්සේ මොකද කියන්නේ? කැබැල්ල ගත්ත ගමන් යක්ෂයා එන්න අපි සෙට්ලා කරමු. එන්ටර්. ආවේශ වුණා. ආවේශ වුණා. හරි භයානකයි. හරි භයානකයි. කිදුනේ මේක තේරෙනවද? මම මේ පණිවිඩ එක්තරා සභාවකට මම දේශනා කරන්න යනකොට මම හිත දැන් මට පැහැදිලි මේක දෙවියන් වහන්සේ මට කතා කරා කියලා. ඊට පස්සේ මම දේශනා කරන විනාඩි 10 ක් මම දෙවියන් වහන්සේ කහන ස්වාමීනි නමුත් මේ ඔක්කොම උදාහරණ පරණ කිවිසුමෙන් නේද කියලා. එක පාටම සුද්ධාපයන් වහන්සේ මට මේ කතාව මතක් කරා. මොකද්ද කියන්නේ? ක්‍රියා 5 වෙනි පරිච්ඡේදය. මම ඉවරයි තව චුට්ටකින්. ක්‍රියා 5 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදය. ඊට කලින් එතනට පෙරලා ගමු. ක්‍රියා 5 වෙනි පරිච්ඡේදයට. 5 වෙනි පරිච්ඡේදයට යන්න කලින් 31 වෙනි පදය කියවන්න. 4:31 සමා වෙන්න. ක්‍රියා 4:31. මොකද කියන්නේ? ඔවුන් යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පා විය. දැන් මේ අපොස්තලවරුයි සභාව යාඥා කරන තැන ඊට පස්සේ කම්පා විය. ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව මොකද උනේ? ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස කතා කළෝය. ඊට පස්සේ අදහාගත් සමූහය එක සිතින් දැන් ශුද්ධාත්මයෙන් පිරීලා ආලේපේ ලැබලා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරලා අදහාගත් සමූහය එක සිතින් හා එක ආත්මයකින් යුක්ත වූහොය. මුළු සභාවම එක ආත්මයකට ආවා. ඔවුන්ට අය ගත්තන නෑ. ඔය අර මම මේකේ නෑ. ඔක්කොම දෙවියන් වහන්සේ එක තැනකට ගෙනාවෙන් පස්සේ කියනවා කිසිවෙක් තමාට අයිති දේවල් කිසිවක් තමාගේ යයි නොකීවේය. සියල්ල ඔවුන් පොදුවේ තිබුණේය. ඔවුන්ට පොදුවේ තිබුණේය. ඊට පස්සේ තමයි මේ අය ගිහිල්ලා රිටම් විකුණලා සල්ලි අරන් දෙන සල්ලි සභාවට ගෙනත් දීලා ඊට පස්සේ සභාව හැමෝටම මේක බෙදලා දෙන කතාව එන්නේ. ඊට පස්සේ තමයි අනනිය සහ සප්පිරාගේ කතාව එන්නේ. දැන් මේ මුදල් විකුණන මුදල් සභාවට ගේන එක ආත්මයෙන් පිරීලා කරපු දෙයක්. එතන හිටපු හැමෝම ආත්මයෙන් පිරුණා. ඒ කියන්නේ අනනිය සහ සප්පිරා එකඟ වුණේ ඇයි? ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ආත්මය පිරුණා. ඊට පස්සේ ක්‍රියාපොතේ 5:3 කියනවා. දැන් මෙයාලා ඇවිල්ලා ඔබ දන්නවා කතාව මම කියන්නේ නැහැ බොරු කරලා භාගය දෙන්නේ. රයිට් මුළු මුදලම නෙමෙයි. පොඩ්ඩක් ළඟ තියා පොඩ්ඩක් දාන විකුණන සල්ලි අතට ආවට පස්සේ අම්මේ රයිට් ඊට පස්සේ මොකද පේතෘස් කියන්නේ? නමුත් පේතෘස් කතා කොට අනනියස්නි ශුද්ධාත්මයන් වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබා ගන්නට සාතන් නුඹේ සිත පිරුවේ මක් නිසාද? පැහැදිලිද මං කියන එක? අද වර්තමානයේ මේක අමුතු ඇති. යක්ෂයා ගැන අහන එක අමුතු ඇති. නමුත් වර්තමානයේ ඔබ නොදැනුවත්ව වුණත් ඔබ දන්නේ නැතුව ඇති. නමුත් අද දවසේ අපි තේරුම් ගමු යක්ෂයා මේක ඇතුළෙත් වැඩ කරනවා. අපි අතරත් වැඩ කරනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. පොඩි දේවල් වලින් අපි යක්ෂයාට ඉඩ දීලා පොඩි දේවල් වලින් අපි යක්ෂයාව ඇතුළට වද්දාගෙන පොඩි දේවල් වලින් අපි දෙවියන් වහන්සේගේ ආත්මයෙන් නිමලා ගැලවීමවත් නැතුව
දෙවියන් වහන්සේගේ සභාව කරගෙන යනවා ඇති. පල්ලියට එනවා ඇති. ඔක්කොම කරනවා ඇති. නමුත් අද දවසේ දෙවියන් වහන්සේගේ වචන කියනවා මොකද්ද මේකේ රහස? කොහොමද යක්ෂයා වෙලවන්නේ? කොහොමද යක්ෂයා වෙලවන්නේ? යාකෝබ් පොතේ කියනවා මම මේ කඩලා කියන්නේ යාකෝබ් 4:6 වෙලා මදි නිසා. යාකෝබ් 4:6 මොකද්ද කියන්නේ? නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ මහත් කරුණාව දෙනසේක. ඉන් නිසා දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේය. ආමෙන්. උඩඟු අයට දෙවියන් වහන්සේ හැමදාම විරුද්ධයි. හැබැයි යටහතුන්ට දෙවියන් වහන්සේ කරුණාව දක්වනවා. ආමෙන්. ඊට පස්සේ 7 වෙනි පදයේ කියනවා එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. මොකද කරන්න ඕනේ? දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. මොකද යටත් වෙනවා කියන්නේ? කීකරුව සිටින්න. ආමෙන්. ඊට පස්සේ කියනවා නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. මොකද විරුද්ධ වෙනවා කියන්නේ? යක්ෂයාට අකීකරු වෙන්න. ආමෙන්. ඔබ අකීකරු වෙනවා නම් අකීකරු වෙන්න. අකීකරුකම හොඳ දෙයක්. යක්ෂයාට අකීකරු වෙනකොට. ආමෙන්. දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට මොකද කියන්නේ? එවිට ඔහු නුඹ වෙතින් පලා යනවා ඇත. ආමෙන්. මම කතා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයා පලා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ යකා නෙමෙයි. ඒ යකා එලවන්න ලේසි. නමුත් මේ යකා එලවන්න අමාරුයි. ඇයි දන්නවද? ඔබ සහ ඔහු එකඟතාවයකින් ජීවත් වෙනවා. ඔබ සහ ඔහු එකඟතාවයකට ඇවිල්ලා ඔයා කියන දේ මං කරන්නම්. ඔබ ඔහුගේ වහලෙක් වෙලා, ඔහු ඔබගේ ස්වාමියා වෙලා, ඔබ එකඟ වෙලා ඉවරයි. ඒ නිසා මේ යක්ෂයා එලවන්න බෑ. මේ යක්ෂයාව මෙහෙම ඔළුවට අත තියලා එලවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක එලවන්න පුළුවන් එකම එක ක්‍රමය දෙවියන් වහන්සේට කීකරු වෙලා යක්ෂයාට අකීකරු වුණොත් විතරයි. ආමෙන්. කී දෙනෙකුට මේක තේරෙනවද? කී දෙනෙකුට මේක තේරෙනවද? මේ ගමන පටන් ගන්නකොට දේව වචනේ පානං මම කරන්නේ නැහැ. ආමෙන්. දේව වචනේ මේකට පාපය නම් මම මේකට පාපය කියනවා. දෙවියන් වහන්සේට මේක විරුද්ධයි නම් මම ඒකට විරුද්ධයි. ආමෙන්. දෙවියන් වහන්සේට කීකරු වෙන්න පටන් ගන්න දවසේ යක්ෂයා පලා දුවනවා. ආමෙන්. ආමෙන්. මේක හරි බලවත් දෙයක් මගේ සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මගේ ජීවිතේ මම අත්දැකලා තියෙනවා. යක්ෂයා සෙල්ලම් දාලා තියෙනවා, කරණම් ගහලා තියෙනවා, බල්ටි ගහලා තියෙනවා, සර්කස් නටලා තියෙනවා මගේ ජීවිතේ. හැබැයි මම එක දවසක් මං කිව්ව රෝම පොත කියවනකොට මම තේරුම් ගත්තා මේ වචනය කියවලා ඒකට කීකරු වෙන එක තමයි කිතුනුකම කියලා කියන්නේ. ආමෙන්. යේසුස් වහන්සේ යෝහන් 8 කියනවා මම පෙරලා ගන්න එපා. නුඹ මාගේ මං කියන දේ කරනවා නම්, මම උගන්වන විදිහට ජීවත් වෙනවා නම්, මට කීකරුයි නම් නුඹලා මගේ ගෝලයෝ වෙනවා. ආමෙන්. ඉතින් යක්ෂයා පළවා හරීම මම අද කතා කරන යක්ෂයා ඔබ සමාගයට ඔබේ හස්බන්ඩ් දන්නෙත් නැහැ, ඔබේ වයිෆ් දන්නේ නැහැ, ඔබේ පාස්ටර් දන්නේ නැහැ, ඔබේ ගෙදර අය දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. ඔබ දන්නෙත් නැහැ. ඔබ නොදැනුවත්වම අර එකඟතාවයකට ඇවිල්ලා වෙන් කරලා හඳුනා ගන්න බෑ. මේ යකාද මොකාද කියලා හොයාගන්න බෑ. හරි එකයි. දෙන්නම එකයි. තක්කෙට රයිට් අර තකට මොකද කියන්නේ? හරියට ජාඩියට මූඩිය වෙලා හොයාගන්න බෑ. අපි හිතනවා නෑ මේ මිනිස්සයාගේ හැටි කියලා. අපි හිතනවා නෑ එයාගේ හැටි නෑ ඉඩ දීලා යක්ෂයාට. ඒ නිසා ඒව ලේසියෙන් හදන්න පුළුවන් දේවල් නෙමෙයි. දෙවියන් වහන්සේට කීකරු වීමේ ස්ථාවරයකට එනකම් ඒ යකා පලා යන්නේ නැහැ. ආමෙන්. ඔබ ලෑස්තිද කීකරු වීමකට එන්න? ඔබ කීකරු වෙනකොට මිනිස්සයා ඔබ ඉදිරියේ හිටියත් එකයි, ඔබ තනියම හිටියත් එකයි, මොන කොහේ හිටියත්, පෝතිබර්ගේ භාර්යාවෝ 10,000ක් හිටියත් කමක් නැහැ. ඔබ දෙවියන් වහන්සේට කීකරු නම් යක්ෂයා ඔබ පස්සෙන් එනවා නම් ඔබ හරි උගෙන් පලා යනවා. ආමෙන්.
යක්ෂයාගෙන් පලා යන්න යෝසෙෆ්ට වගේ ශක්තිය අපිට ඕනේ. ආමෙන්. ඒක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කීකරුකම දමනයට ආත්මය මාව දමනය කරගන්න දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙන තැන මගේ සුද්ධාත්මයන් වහන්සේ පාපය ගැනත් ධර්මිෂ්ඨකම ගැනත් විනිශ්චය ගැනත් එලිදරව් කරනකොට ඒ එලිදරව් කරන දෙයට මගේ මුළු සර්වාංගයම මම කීකරු කරවනවා. යටත් කරවනකොට යකාට ඉඩ නැහැ. නැගිටමුද දෙවියන් වහන්සේගේ ආත්මිකය. සුද්ධාත්මයන්නි ඔබ කී දෙනෙක් මේ රජ කරන්න ගීතිකාව ගායනා කළ දෙන රජ කරන්න ආත්මයන්නි දන්නවද? පුතාට ගහන්න පුළුවන්ද අපේ කීබෝඩ් එකේ ඒ ගීතිකාව ගහන්න පුළුවන්ද කොහොමද? නැත්නම් මම එයා දන්නවා ඇති. You know the song නේ? D minor රජ කරන්න ආත්මයන්නි රජ කරන්න ආත්මයන්නි you know D minor වලින් just give it a try. කී දෙනෙක් කරනවද? දැන් අපි පසුත විනාඩි කිහිපයක් කරගෙන තව විනාඩි 5යි තියෙන්නේ. right අපි දෙවියන් වහන්සේට අපේ පව් කියා දියාම අපි අතහරිමු. ආමෙන්. ඇස් දෙක වහන්න. පටන් ගන්න කට අරින්න. කට අරින්න කවුරුත් ලැජ්ජා වෙන්න බෑ. යටත් වෙන්න උඩඟු කවන්ට දෙවියන් වහන්සේ විරුද්ධයි. උඩඟුවන්ට විරුද්ධයි. ඔබ ළඟ කවුද ඉන්නේ? අනේ මම අතේ ඉස්සුවොත් මෙහෙම හිතයිද? නෑ ඒ උඩඟුකම උද්දච්චකම පැත්තක තියලා හැමෝම අත උස්සලා කියන්නේ ස්වාමිනී මම ඔබට අකීකරු වුණ තැන් තිබුණා. ඔබගේ වචනෙට අකීකරු වුණ තැන් තිබුණා. යක්ෂයා වාසි ගන්න ස්ථාන බොහෝමයක් ස්වාමිනී මගේ ජීවිතේ තිබෙන බවට මම මේ රාත්‍රියේ යටාත් වෙලා ඒත්තු ගන්නවා. අද දවසේ මට සමාව දෙන්න. come on කියන්න සමාව දෙන්න ස්පියානනේ. යේසුනි මට සමාව දෙන්න. ඔබගේ වචනේ විරුද්ධ කර පවුලට මට සමාව දෙන්න. ස්වාමීන් ඔබගේ ලේවලින් ස්වාමීන් ඔබගේ ලේවලින් මාව සෝදන්න. ඔබගේ ලේවලින් මාව සෝදන්න. ඔබගේ ලේවලින් මාව සෝදන්න සුද්ධාත්මයන්නි. රීමානසේ යේසුනි මට සමාව දෙන්න. මම එනවා. කීකරුකමක් තුලට සුද්ධාත්මයන්නි ඔබ වහන්සේ නිමු පාබෙට මට සමාව දෙන්න. ඔබගේ ආත්මය මා තුල දැන් රජ කරන්න පටන් ගන්න. ඔබගේ ආත්මය මා තුල දැන් රජ කරන්න පටන් ගන්න. ඔබගේ ආත්මය මාව රජ කරන්න. මාව පාලනය කරන්න. මගේ අත, මගේ සිත, මගේ කට, මගේ ඇස මම මේ රාත්‍රියේ ඔබගේ පාලනයට බාර දෙනවා. යක්ෂයාගේ පාලනය මම මගේ ජීවිතේ ගන්නවා. මම ඔබ වහන්සේට යටත් කරනවා. ඔබ වහන්සේට යටත් කරනවා සුද්ධාත්මයන්නි. ඕ රබ මම ෂේ රජ කරන්න ආත්මයන්නි පූජාවෙන්නම් ආත්මයන්නි සුද්ධාත්මයන්ට කියන්න රජ කරන්න ආත්මයන්නි පූජාවෙන්නම් ආත්මයන්නි සුද්ධ ආත්මයන්නි කියන්න ආත්මයන්නි සුද්ධ ආත්මයන්නි අලුතින් මා සාදනා තැනේ නවමැවිල්ල කරනු මෙමා කියන්න අලුතෙන් මා සාදනා තැනේ අලුතින් මා සාදනා තැනේ නවමැවිල්ල කරනු මෙමා නවමැවිල්ල කරනු මෙමා නැවත කියමුද උන්වහන්සේට අලුතින් මා සාදනා තැනේ නවමැවිල්ල කරනු මෙමා නවමැවිල්ල කරනු මෙමා බින්දිනු මැනේ වෙනස් කරන්න මා කියන්න බින්දිනු මැනේ වෙනස් කරන්න මා ඔබේ සේවයට යොදවන්න මා ඔබේ සේවයට යොදවන්න මා කියන්න අලුතින් මා සාදනා තැනේ නවමැවිල්ල කරනු මෙමා නවමැවිල්ල කරනු මෙමා අලුතින් මා සාදනා තැනේ
නව මැවිල්ල කරනු මෙමා කියන මාව කඩන්න බිඳිනු මැනේ බිඳිනු මැනේ වෙනස් කරන්න මා බිඳිනු මැනේ වෙනස් කරන්න මා ඔබේ සේවෙතා යොදවන්න මා ඔබේ සේවෙතා යොදවන්න මා දැන් ඔසවලා ශුද්ධාත්මයන්ට කියන්න අනේ මාව පාලනය කරන්න ශුද්ධාත්මයන්නේ මේ රාත්‍රියේ මම යක්ෂයාට විරුද්ධව සිට ඔබට කීකරු වෙන ස්ථාවරයට එනවා ස්වාමිනේ මෙතෙක් ඔබගේ වචනය කැඩූ හැම දෙයකට මට සමාව දී අද දවසේ මම ගිවිසුමකට එනවා අද දවසේ මම පොරොන්දුවකට එනවා අද දවසේ මම තීරණයකට එනවා ඔබගේ වචනයට කීකරු වෙලා ජීවත් වෙන්න අසන සෑම දේව වචනයකට කීකරු වෙලා ජීවත් වෙන්න ඔබගේ ආත්මයට පාපය ගැනයි ධර්මිෂ්ඨකම ගැනයි විනිශ්චය ගැනයි මට කියා දෙනකොට ඒකට කීකරු වෙන්න මම තීරණය කරනවා සාතන් මගේ ජීවිතේ ඉඩ නෑ පියාණනී මේ සියලු දෙනෙක්ම ඔබගේ හස්තයට බාර කරනවා පියාණනී ඔබ වහන්සේගේ ආත්මයට කරන්න බැරි දෙයක් නෑ ඔබගේ බලය ඔවුන්ගේ දුර්වලකමේදී ඔබගේ කරුණාව සෑ ඔවුන් දුර්වල ඇති ස්වාමිනී ඔබගේ කරුණාව ඔවුන්ව ශක්තිමත් කරවනව යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා පියාණනී ආමේන් ආමේන් ජේසු පිහිටයි ඔබ හැමෝටම දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපේ කාලේ අවසන් ඔබේ දෑත් ඔසවන්න වචනය හදවතේ ලේවලින් මුද්‍රා කරනවා. ස්වාමිනී මේ ලබාගත්තා වූ වචනය මේ අසා සිටිය අප හැම සරුබිමක් කියලා මම මුකෙන් ප්‍රකාශ කරනවා. ඒ සරුබිම තුල මේ වචනය මුල් ඇද ජීවිත වෙනස් වෙන වගේ අපි මුකෙන් ප්‍රකාශ කරනවා. හදවතින් විශ්වාස කරනවා. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. සුති දාසය නිසා සුති වචනය නිසා සුති අප ස්පර්ශ කළ නිසා ස්වාමී දැන් අපගේ දෙවියෝ ඒ පියාණන් වහන්සේගේ අසීමිත ප්‍රේමය ජේසුස් වහන්සේගේ කරුණාව ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුල උන්වහන්සේ නැවත පැමිණ අප රැගෙන යන තාක්කල් අප තුලත් අපවටත් සදා කාලයට රැඳේවා ඔබ පඹ කවදා මා වෙත එන්නේ දෝ එන යන්තා එන්නේ කවදාද ආමේන් ආමේන් ඔබ සමග ජේසු පිහිටයි